ප්‍රමාණ බිල්පත්‍රයක අඩංගු දෑ නැත්නම් BOQ එකක මොනවද අඩංගු වෙන්නේ කියලා. ප්‍රමාණ බිල්පත්‍රය නැත්නම් BOQ එක අදාළ අඩංගු වෙනවා ව්‍යාපෘතියට අදාළ සියලුම වැඩ අයිතම. සියලුම වැඩ අයිතම කිව්වහම දැන් අපි දන්නවා ඉදිකිරීමක් සම්බන්ධයෙන් යම්කිසි ඉඩමක් ස්ථානයක් තෝරාගත්තට පස්සේ ඒක ඉදිකිරීමක් කිරීම සඳහා සූදානම් කරන්න තියෙනවා. උදාහරණයක් විදිහට සුද්ධ කරන්න ඕන ඉඩම. ඊට පස්සේ මතු පිටපස්ස අයින් කරන්න ඕනේ. ඒත් එක්කම ඒක වටේට වැටක් ගහන්න ඕනේ. ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා නගරාසන්නය කරනවා නම් සම්පූර්ණයෙන් ආවරණය කරන්න ඕනේ. ඊට අමතරව මුර කුටියක්, එතකොට අමුද්‍රව්‍ය ගෙනල්ලා ගබඩා කර ගැනීම සඳහා ස්ථාන, සේවකයන්ගේ සනීප ආරක්ෂක කටයුතු සඳහා ස්ථාන, ඒ වගේම තමයි එතන පොඩි කාර්යාල කටයුතු කර ගැනීම සඳහා ස්ථානයක්. අන්න ඒවා සකස් කිරීමේ ඉඳලා ඉදිකිරීම කරගෙන යෑම සඳහා අවශ්‍ය සියලුම වැඩ කටයුතු නිම කිරීමටත් ඉදිකිරීම නිම කිරීම දක්වාම වැඩබිමට ඇතුල් වෙන තැන ඉඳන් ඉදිකිරීම නිම වෙන තැන දක්වාම අවශ්‍ය සියලුම වැඩ අයිතම මේකේ අන්තර්ගත වෙනවා. ඒ වගේම ඒ වැඩ අයිතම වැඩ කොටස් වල ප්‍රමාණය. වැඩ කොටස් වල ප්‍රමාණයන්. ඒ කියන්නේ කොච්චර වැඩ ප්‍රමාණයක් කරන්න තියෙනවද? අගලක් හාරනවා නම් නැත්තම් අපි හිතමු අතිවාරම් කාණුවක් කපනවා කියලා. ඒක කොච්චර ඝන මීටර ප්‍රමාණයක් කපන්න ඕනේද? අපි සුද්ධ කරනවා කියලා හිතමු වැඩ බිම. ඒ වැඩ බිමේ කොච්චර වර්ග මීටර ප්‍රමාණයක් සුද්ධ කරන්න ඕනේ? ගස් කපනවා නම් කොච්චර ගස් ප්‍රමාණයක් කපලා ඉවත් කරන්න ඕනේ? අන්න ඒ වගේ ප්‍රමාණ ගැනීම ගත්ත ප්‍රමාණයන් මේකේ අන්තර්ගත වෙනවා. ඒ වගේම ඒ වැඩ කොටස් සඳහා යන පිරිවැය. මේ අපි හිතමු දැන් ගෙපොළ සුද්ධ කරන්න අපිට වර්ග මීටර මෙච්චරක් තියෙනවා. ඒ වර්ග මීටර ප්‍රමාණය සඳහා කොච්චර වියදමක් යනවද? එක වර්ග මීටරයකට වියදම කොච්චරද? වර්ග මීටර සම්පූර්ණ ප්‍රමාණයට වියදම කොච්චරද? ඒක අන්තර්ගත වෙනවා. ඒ වගේම එක එක වැඩ කොටස් වල ඒකක මිල. මම ඉස්සෙල්ලා කිව්වා වගේ වර්ග මීටරයකට මිල, මීටරයකට මිල, ඝන මීටරයකට මිල, ඒකකයක් සඳහා මිල. අන්න ඒ වගේ මිල ගණන් අන්තර්ගත වෙනවා. එතකොට මේ ප්‍රමාණ බිල්පත්‍රයක් සකස් කිරීම නැත්නම් BOQ එකක් හදපුවාම තියෙන වැදගත්කම මොකක්ද කියලා බලමු. අපි කිව්වා ඒ ප්‍රමාණ බිල්පත්‍රය අඳංගු වෙනවා කියලා ඉදිකිරීමක මූලාරම්භයේ සිට. ඒ කියන්නේ වැඩබිමට ඇතුල් වෙන තැන ඉඳලා සියලුම කරගෙන යන්න ඕන වැඩ කොටස් වල වැඩ කොටස් මොනවද කියලා ඒකේ අන්තර්ගත වෙනවා කියලා. එතකොට අපිට වැඩ කොටස් හඳුනා ගන්න පුළුවන්. දැන් හැම වැඩබිමක්ම එක වගේ වෙන්නේ නැහැ. සමහර වැඩබිම් වල කැණීම් කටයුතු හරි පහසුයි. ඒ කියන්නේ අතිවාරම් කාණු කපන්න එහෙම ලේසි. දැන් සමහර වැඩබිම් වලට ගියාම ඒක එහෙම පහසුවෙන් කරන්න බෑ. සාමාන්‍යයෙන් වගුරු ආසන්නයේ එහෙම ගත්තාම ගොඩක් වෙලාවට අපිට දකින්න හම්බ වෙනවා වතුර උනනවා අගල් කපනකොට. ඉතින් ඒ වගේ අවස්ථාවල ඒ වැඩබිමේ කරන වැඩ වැඩි වෙන්න පුළුවන්. මොකද වතුර ඉවත් කරන්න ඕනේ. අන්න ඒ වගේ. එතකොට ඒ ඉදිකිරීමට අයත් වැඩ කොටස් ඔක්කොම හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒ වැඩ කොටස් වල ප්‍රමාණ ගන්න හින්දා කොච්චර ප්‍රමාණයක් මේ වැඩේ කරන්න තියෙනවද කියන එක හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රමාණ බිල්පත සකස් කරන්නේ අපි සම්මත මිනුම් භාවිතා කරලා ඊට පස්සේ වැඩ විස්තරය කියන්නේ එක වැඩ කොටසක් ගත්තාම ඒ වැඩ කොටස නිම කළ යුතු විස්තරය අපි ඒකේ සකස් කරනවා. උදාහරණයක් විදිහට බිත්තියක් බඳිනවා නම් ඒ බිත්තියට පාවිච්චි කරන්න ඕන ගඩොල් මොනවද? මොන ක්‍රමයකටද බිත්තිය බඳින්න ඕනේ? අන්න ඒ වගේ විස්තර සියල්ලම අඩංගු වෙනවා. ඊට පස්සේ වැඩ කොටස් වල ඒකක මිල. අර කිව්වා වගේ වර්ග මීටර මෙච්චරක් බිත්ති බඳින්න තියෙනවා නම් එක වර්ග මීටරයකට මිල කොච්චරද? අන්න ඒ වගේ හැම වැඩ කොටසකම ඒකක මිල අන්තර්ගත වෙලා තියෙනවා. ඒක අපිට වැදගත්. ඒ වගේම මුළු වියදම අන්තිමේට ගණන් බලන්න පුළුවන්. ඒ වගේම ගෙවීම් කටයුතු කරනකොට කොන්ත්‍රාත්කරුට අපි යොදාගන්නේ මේ ප්‍රමාණ බිල්පත්‍රයේ තියෙන මිනුම් සහ මිල ගණන්ම තමයි. ඒක අපිට පහසුවක්. ඒ වගේම වැඩ කොටස් ටික මොනවද කියලා දන්නවා නම් ඒ වැඩ කොටස් වල ප්‍රමාණ කොහොමද කියලා දන්නවා නම් අපිට පුළුවන් ඒ වැඩ කොටස් සඳහා යන ද්‍රව්‍ය ලයිස්තු සකස් කිරීම. ඒ මගින් ද්‍රව්‍ය අපතේ යන්නේ නැහැ. වැඩිපුර ද්‍රව්‍ය සයිට් එකට නැත්නම් වැඩබිමට ගෙනල්ලා අපතේ යෑමක් සිද්ධ වෙන්නේ නැහැ. වැඩ කරගෙන යද්දී අමුද්‍රව්‍ය අඩු වෙන්නේ මදි වෙන්නේ නැහැ. ප්‍රමාණ බිල්පත්‍රයක් සකස් කිරීමේ පියවර කිහිපයක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි ඒ වැඩ කොටස් සඳහා මිනුම් ගැනීම සිද්ධ කරනවා. ඊට පස්සේ ඒ මිනුම් වර්ග කිරීම සිද්ධ කරනවා. ඒ කියන්නේ මිනුම් ගන්නකොට අපි ගන්නේ
දිග පළල උස විදිහට. එතකොට අපිට වර්ගඵලයක් හොයාගන්න ඕන නම් ඒ දිග උස වැඩි කරන්න ඕනේ. ඒකලා වර්ගඵලය හදා ගන්න ඕනේ. ඊට පස්සේ ඝන මීටර ප්‍රමාණයක් නම් පරිමාණයක් නම් දිග පළල උස තුනම වැඩි කරන්න ඕනේ. අන්න ඒ විදිහට මිනුම් ගත්තා. ඊට පස්සේ වර්ග කිරීම කරනවා. ඊට පස්සේ ලුහුඩු පත සකස් කරනවා. ලුහුඩු පත කියලා කියන්නේ දැන් අපි අර මිනුම් ගත් එකේ අපේ පහසුවට අපි මිනුම් ලේසියට ගන්නවා. උදාහරණයක් විදිහට අපි බිත්ති බඳිනකොට අපි දන්නවා බිත්තියක් බැඳහම බිත්තියේ ජනෙල් තියෙනවා. එතකොට ජනෙල් සඳහා යම්කිසි බිත්ති ප්‍රමාණයක හිදසක් ඉතුරු කරන්න ඕනේ. එතකොට ඒ හිදස ප්‍රමාණයට බිත්තිය බැඳෙන්නේ නැහැ. නමුත් මේ අපිට මිනුම් ගැනීමේදී ওই හිදස අයින් කරලා ගණනය කිරීම කරන්න ගියොත් ඒක ලොකු කාර්යභාරයක් වෙනවා. ඊට වඩා අපිට ලේසි මුළු බිත්තියම ජනෙල් නැහැ කියලා හිතාගෙන වර්ග ප්‍රමාණය ගණනය කළා ජනෙලයේ වර්ග ප්‍රමාණයකින් අඩු කරොත් ඒක පහසුයි. අන්න ඒ වගේ දේවල් කරලා අන්තිම මිනුම ඒ වැඩ කොටස සඳහා ලැබෙන අන්තිම මිනුම සකස් කිරීම තමයි ලුහුඩු පතේදී සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තමයි අපි ප්‍රමාණ බිල්පත සකස් කිරීම සිද්ධ වෙන්නේ. ප්‍රමාණ බිල්පත් සකස් කරන්නා විසින් භාවිත කරන ආකෘති නැත්නම් QS කෙනෙක් පාවිච්චි කරන ડોකියුමන්ට් තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. පළවෙනි එක අපි කියනවා විමසුම් පත්‍රය කියලා. ක්වරි ෂීට් එක කියලා කියනවා. මේ තියෙන ක්වරි ෂීට් එකක් නැත්නම් විමසුම් පත්‍රයක්. ක්වරි ෂීට් එකක් ඕන වෙන්නේ දැන් මේ BOQ එක නැත්නම් බිල්පත සකස් කරන්නේ ප්‍රමාණ බිල්පත සකස් කරන්නේ QS. නමුත් මේ ඉදිකිරීමට අදාළව සැලසුම් සකස් කරන්නේ ඉදිකිරීම ඉංජිනේරුවෙක් හෝ ආකිටෙක්චර් කෙනෙක්. එතකොට මේ ඉදිකිරීම සම්බන්ධ සම්පූර්ණ අදහස තියෙන්නේ ඔහු සතුව. එතකොට යම්කිසි අපැහැදිලි තැනක් තිබ්බොත් මේ ඩ්‍රෝවින් එකක නැත්නම් මේ සැලැස්මක අපැහැදිලි තැනක් තිබ්බොත් ඒ කරුණ පහදලි කර ගැනීම සඳහා භාවිතා කරන දෘಢ පිටපතක් තමයි මේ ක්වරි ෂීට් එක නැත්නම් විමසුම් පත්‍රය කියලා කියන්නේ. මේකේ අන්තර්ගත වෙනවා ව්‍යාපෘතියේ නම. ඊට පස්සේ මේ ව්‍යාපෘතියට අදාළ සැලසුම් සකස් කරපු ඉංජිනේරුවාගේ හරි ගෘහ නිර්මාණ ශිල්පියාගේ හරි නම. ඊට අමතරව මෙතන ප්‍රමාණ බිල්පත සකස් කරන ප්‍රමාණ සමීක්ෂකගේ නම. ඊට පස්සේ දැන් අපිට මොනවා හරි ගැටලුවක් පැන නැගිලා තියෙනවා නම් මේ සැලසුම සම්බන්ධයෙන් ඒකේ අපි මෙතන එකේ දෙක ඒ පිළිවෙලට ඉලක්කම් දාගෙන යනවා. ඊට පස්සේ අපිට ඒ ගැටලුව ආපු දිනේ දානවා. ඊට පස්සේ අපිට අහන්න ඕන ප්‍රශ්නේ. උදාහරණයක් විදිහට අපි හිතමු දැන් මේ සැලැස්මේ තියෙන මොකක් හරි කාමරයක්. ඒ කාමරේ දිග සටහන් වෙලා නැහැ. හොයාගන්න ක්‍රමයකුත් නැහැ. ඒ වෙලාවේදී අපි මෙතන දිනේ දාලා ලියනවා ඒ කාමරේ අංකය දාලා මෙහි දිග කොපමණ විය යුතුද කියලා. එතකොට මේක යවනවයි කරලා අස්සම් කරලා අර ඉංජිනේරුවා හරි ගෘහ නිර්මාණ ශිල්පියා ළඟට. එතකොට ඔහු විසින් ඔහුට මේක ලැබිච්ච දිනේ දාලා ඒකට අදාළ උත්තරේ මෙතන සටහන් කරලා නැවත එවනවා. මේවා ගොනුගත කරලා ඊට පස්සේ එකතු කරලා තියා ගන්නවා. ඒකට අනුව තමයි ඊට පස්සේ ඉදිරි කටයුතු කරගෙන යන්නේ. ඊට පස්සේ ප්‍රමාණ ගැනීමේ පත්‍රය නැත්නම් TDS එක measurement sheet කියලා හඳුන්වනවා. මේක ඊටාම වැදගත් කොටසක්. මේ තියෙන TDS පත්‍රයක කොටසක් තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. මෙතෙන්දී අපි කරන්නේ ඒ වැඩ කොටස් මොනවද කියලා ඉස්සෙල්ලා ලයිස්තුගත කරලා ඒ වැඩ කොටස් සඳහා අදාළ මිනුම් ගන්න එක. දැන් මෙතෙන්දී උදාහරණයක් විදිහට මෙතන ගෙපල ශුද්ධ කිරීම සඳහා වැඩ ආයතනයක් ලෙස තෝරගෙන තියෙනවා ගෙපල ශුද්ධ කිරීම. ඉතින් ඒ සඳහා ගෙපලේ දිග සහ පළල මෙතන සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව ඒ දිග පළල වැඩි කරපුවාම එනවා සුද්ධ කරන්න ඕන සම්පූර්ණ වර්ගඵලය. ඒක වර්ග කරලා මෙතන සටහන් කරලා තියෙනවා. එතකොට මේ අපි වර්ගඵලයක් ගණනය කළේ මොකක් සඳහාද කියන වැඩ විස්තරය මෙතන සකස් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් TDS පත්‍රයක කොටස් 4ක් තියෙනවා. මේ විදිහ පේලි 4ක් තියෙනවා. වාර, මිනුම්, වර්ග සහ වැඩ විස්තරය කියලා. මේ ගැන අපි විස්තරාත්මකව කතා කරනවා පස්සේදී. මේ තියෙන TDS පත්‍රයක මූලාකෘතිය. ඊට පස්සේ අපි ලුහුඩු පත්‍රය සකස් කරනවා. මම කො ලුහුඩු පත්‍රයේදී තමයි අර TDS පත්‍රය සකස් කරද්දී අපි එක එක මිනුම් එක එක තැන සටහන් කරලා තියෙනවා. සමහරට බිත්ති බඳින ඒවා තට්ටු කීපයක් තියෙනවා නම් ඒ තට්ටු එක එක තැන්වල බිත්ති බඳින ඒවා සටහන් වෙලා තියෙන්න පුළුවන්.
එතකොට ඒ දැන් බිත්ති බැඳීමේ කාර්ය කියන එක ඔක්කොම සියල්ල එක තැනකට ගත්තොත් අපිට පහසුයි ඒක කරන්න. ඒ වගේ එක තැනකට ගොනු කරන එක තමයි මේ ඇබ්ස්ට්‍රැක්ට් ෂීට් එකෙන් නැත්තම් ලුහුඩු පතෙන් සිද්ධ කරන්නේ. එතකොට ලුහුඩු පතේ ආකෘතිය මෙහෙමයි. ලුහුඩු පත්‍රය තීරු 8කින් සමන්විත කොලයක්. සාමාන්‍යයෙන් A3 ෂීට් එක වගේ තමයි මේක නිර්මාණය වෙන්නේ. මේවා මේකෙත් ව්‍යාපෘතිය QS ගේ නම ඊට පස්සේ එක එක වැඩ ආයතන සඳහා අවශ්‍ය මිල ගණන් අවසාන ප්‍රමාණ ගණනය කිරීම මෙතන සටහන් වෙලා තියෙනවා. ඊට පස්සේ ප්‍රධානම කොටස තමයි ප්‍රමාණ බිල්පත නැත්නම් බිල් පේජ් එක කියන එක BOQ කියන එක. මේක අන්තිමේට සකස් කරන්නේ මේ තියෙන එකේ ආකෘතියක්. ඒකේ මෙතන අපි අයිතමේ අංකයක් දාලා සටහන් කරගන්නවා පහසුව සඳහා. එතකොට මේ වැඩ ආයතමයට අදාළ විස්තරය අපි මේ තීරුවේ සටහන් කරනවා. මෙතෙන්දී මේ වැඩ ආයතමයට අදාළ ප්‍රමාණය මෙතන සටහන් වෙනවා. ප්‍රමාණය ඒ ප්‍රමාණය ගත්තේ මොන ඒකක වලින්ද කියන එක ඊළඟ තීරුවේ සටහන් කරනවා. ඊළඟ තීරුවේ තියෙන රේට් එක. රේට් එක කියලා කියන්නේ මේ දැන් වර්ග මීටර් 44ක් තියනවලු මෙතන සම්පූර්ණයෙන් පොළොව සිමෙන්ති දාන්න. මෙතෙන්දී අපි සටහන් කරන්නේ වර්ග මීටර් 1ක් පොළොවේ සිමෙන්ති දෑම සඳහා කොච්චර වැය වෙනවද කියලා. ඊට පස්සේ ඒ ගණන් දෙක වැඩි කරලා අපි මෙතන දානවා සම්පූර්ණයෙන්ම මේ බිම සිමෙන්ති මැදීම සඳහා කොච්චර වියදමක් යනවද කියන එක. ප්‍රමාණ බිල් පත්‍රය සකස් කරන්නේ අන්න ඒ විදිහට.